හරි අපි අද වීඩියෝ එකේදී බලමු HTML වල කොහොමද ටේබල් එකක් හදන්නේ කියලා. يعني ටේබල් කියන්නේ වගු. ඉතින් වගුවක් ගත්තොත් ඒක HTML වල page එකකට වගුවක් ඇතුළත් කරන්නේ කොහොමද? දැන් මේ අපි හදාගත්ත page එක තියෙනවා. මම මේකේ අපි දාමු මෙන්න මෙතෙන්ටනේ ඉරෙන් පහලට මේ ලිස්ට් එක අතරට මේක වගුවක් දාගමු. ඉතින් කොහොමද අපි වගුවක් හදන්නේ? එතකොට මෙන්න මේ Excel එකේ මම sample මෙන්න මේ වගුව අරගත්තා. මෙන්න මේක මම හදන්න බලන්නම්. number එකක් තියෙනවා, name එකක් තියෙනවා, marks තියෙනවා. දැන් අපි table එකක අපි දන්නව මොනවද තියෙන්නේ? මෙන්න මේ අතට. ඒ කියන්නේ මේ තිරස් අතර තියෙනවා අපි කියනවා row කියලා. ඒ වගේම මේ වගේ සිරස් අතර තියෙනවා අපි කියනවා column කියලා. ඉතින් row සහ column වලින් තමයි table එකක් හැදෙන්නේ. එතකොට මෙන්න මේ row තුනක් අපි හදා ගන්න ඕන. ඒ වගේම column තුනකුත් තියෙනවා. එතකොට මෙන්න මේ පොඩි table එක තමයි මම හදන්න බලාපොරොත්තු වෙන්නේ දැන්. එතකොට එහෙමනම් අපි මුලින්ම table එක හදන්න මම දානවා කිව්වේ හරි මෙන්න මෙතෙන්ටනේ HR එකකින් යටට. ඉතින් මේකේ අපි පාවිච්චි කරනවා table කියන tag එක. table ඒක close කරනවා. හරි. එතකොට මෙන්න මේ අතරේ තමයි අපි table එක හදන්නේ. හරි. on table කියන tag එක දාලා අපි close කරා. හරි. දැන් මේකේ කොහොමද අපි table එක හදන්නේ? මම මේක save කරලා මේකට ගිහිල්ලා refresh කරා කියලා මෙතෙන්ට මොකුත් add වෙන්නේ නැහැ. මොකද table කියලා tag එක දැම්මම තාම table එක සම්පූර්ණ නැහැ. ඉතින් අපි දන්නවා මේකේ අපි row විදිහට තමයි හදන්නේ. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් නම් table එකක් ගහනකොට මෙච්චර row ගානක් මෙච්චර column ගානක් කියලා අපි කොලේ කඳිනවා කියමු. ඒ ටික ගහ ගන්නවනේ. ඉතින් මෙතන මේ වෙන වෙනම row එකෙන් එක තමයි මේකේ හදන්න තියෙන්නේ. ඉතින් ඒ row එහෙනම් තුනක් හදන්න ඕන. table row තුනක් හදන්න ඕන. එතකොට එහෙමනම් ඒ තුන මම මෙහෙම හදන්නම්. මේ කියන්නේ තුනම හදලා ඉන්න ඕනේ. tr කියන එක තමයි table row කියලා කියන්නේ. එතකොට tr එක වැහෙන්න ඕන. ඔන්න පළවෙනි row එක ඔය විදියට. හරි. එතකොට දැන් මේකේ අපි ඔන්න දැම්මා. දැන් row එකේ ඇතුලේ මොනවද තියෙන්නේ? පළවෙනි row එක ඇතුලේ තියෙනවා column තුනක්. ඒ තුන වෙන වෙනම අපි ලියන්න ඕන. number, name, marks. ඉතින් ඔන්න ඒ තුන දාන්න අපි පාවිච්චි කරනවා th කියන tag එක. එතකොට එහෙනම් මොකද කරන්නේ? තුනක් ලියන්න ඕන මේකේ th. අපි යන් table heading කියලා මොකද්ද? number. ඊට පස්සේ th එක වැහෙන්න ඕන. ඔය පළවෙනි th එක. ඊට පස්සේ දෙවෙනි th එක එන්න ඕන name කියලා. එතකොට ඒක අපි දානවා th name. ඊට පස්සේ තුන්වෙනි th එක මොකද්ද? තුන්වෙනි th එක අපි දානවා marks කියලානේ තිබ්බේ. marks. එතකොට ඔන්න ඒ th එක වැහුවා. එතකොට එක row එකක් මේ තියෙන්නේ. මෙන්න row එක ඒක ඇතුලේ number කියලා th එකක්, name කියලා th එකක්, marks කියලා th එකක් දාලා තියෙනවා. table එකේ එක row එකක් හරි. දැන් මම මේක save කරලා මෙතෙන්ට ගිහින් බලන්න. number, name, marks කියලා එනවා. හැබැයි ඒක table එකක් වගේ පේන්නේ නැහැ අපිට. හරි. එතකොට ඒ ටික නම් තියෙන ඕන. හරි. ඊළඟට අපි මෙතනින් මේක දැම්මේ. මෙතෙන්ට br එකකුත් දාගමු. පැහැදිලිව පේන්න. එතකොට මොකද වෙන්නේ?
හරි මේ තියෙන්නේ number name marks කියන ටික ආව ටේබල් එකක් වගේ නෙමෙයි. හරි ඊට පස්සේ මම දාන්න ඕන 1 දිල්ෂාන් 76 ඊළඟ රෝ එකේ මේ තුනේ එන්න ඕන. හරි එතකොට මම මේකම කොපියක් ගන්නම්කෝ. එතකොට ඒක ලේසියි. නෑ මම මේක අලුතෙන් ලියන්න. tr ඒ රෝ එක වැහෙනවා. ඒක වැහුවා. එතකොට දැන් මේ දෙවනි රෝ එකේ දාන්නේ th නෙමෙයි td. අපිට ඒක වෙනස බලා ගන්න පුළුවන්. td එකකින් දාන මොකද නම්බර් එක 1. එතකොට td එක වැහෙනවා. හරි. ඊට පස්සේ දෙවනි td එකක් එන්න ඕන. දෙවනි td එක කොහොමද දාන්නේ? මම මේක කොපියක් ගන්නම්. දැන් එතෙන්ට එන්න ඕනේ 9නේ. ඒක දැම්මා. ඊට පස්සේ ඒක td එක වැහුවට පස්සේ තුන්වෙනි td එක එන්න ඕන. මාක්ස් ගාන ඔන්න ඔය විදියට. එතකොට බලන්න පළවෙනි දැන් ටේබල් එක ඇතුලේ අපි පළවෙනි රෝ එක හදනවා. th රෝ එකේ තියෙනවා th එකක් number ඊළඟට name marks. දෙවෙනි රෝ එක හදනවා td එකේ 1 මේකේ දිල්ෂාන් මේකේ 76. දැන් මොකද වෙන්නේ? දැන් ගිහිල්ලා රීෆ්‍රෙෂ් කරාම මෙන්න මේ ටික එනවා යටින්. ඊට පස්සේ අපිට ඊළඟ රෝ එකක් දාන්න පුළුවන්. මම මේ රෝ එකම කොපියක් කරන් මෙතනින් දානවා. වෙනස් වෙන්න ඕනේ මේ ටිකනේ. නම්බර් එක 2 වෙන්න ඕන. නම වෙනස් වෙන්න ඕන. ඊට පස්සේ මාක්ස් ගාන වෙනස් වෙන්න ඕනේ. කියන්නේ අපේ ලියාගත්තු ඩේටා වල හැටියට ඔහොමයි එන්න ඕනේ. ඔන්න ඒකත් හරි. එතකොට දැන් අපි මේකට ගිහිල්ලා බැලුවොත් මොකද වෙන්නේ? අන්න ඇවිත් තියෙනවා. හැබැයි මේක ටේබල් එකක් කිව්වට ටේබල් එක ලක්ෂණ දියනවා. මේකේ අර ඉරි ටික නැහැ. ඉතින් අන්නේ ඉරි ටික ගන්න නම් අපි දාන්න ඕන ටේබල් එකට බෝඩර් එකක්. බෝඩර් සමානයි 1 කියලා දානවා. මොකද ඒක නොදැම්මොත් බිඳුව කියලා තියෙන්නේ. හරිද? දැන් මම මෙතනට බිඳුව දැම්මොත් ඒකේ බෝඩර් එක අර වගේම තමයි. දැන් මෙතන අන්න බෝඩර් සමානයි 1 කිව්වහම බෝඩර් එකක් එනවා. දැන් ඔන්න ටේබල් එකක් විදියට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔක හැදෙන්නේ. එතකොට ඒක හැදෙන්නේ සාමාන්‍යයෙන් ඔහොම හැදුවොත් මේ පළල බලන්න මේකේ නම්බර් කියන එකට හරියන තමයි පළවෙනි කොලම් එකේ පළල හැදිලා තියෙන්නේ. මේකේ මේ මధుරංග කියන එක නෙවෙයි වැඩිම ඒකට හරියන්නේ හැදිලා තියෙනවා. මාක්ස් කියන එකට මේකේ හැදිලා තියෙනවා. ඉතින් කොහොම හරි බෝඩර් එක 1 කියලා දැම්මහම ඔන්න ඒක එනවා. ඉතින් බෝඩර් එකට අපි 2 කියලා දැම්මොත් මොකද වෙන්නේ? අන්න බෝඩර් එක තා පොඩ්ඩක් ලොකු වෙලා පෙන්නනවා. එතකොට මම මෙතන දානවා බෝඩර් එක 5 විතර. ඒක බැලුවොත් අන්න ඔය විදියට බෝඩර් එකක් ඇඩ් වෙනවා ටේබල් එකට. ඉතින් බෝඩර් එක ආපහු 0 කරොත් අර කලින් වගේම මොකුත් නැති වෙලාවට වගේම බෝඩ් එකක් නැති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෝඩ් එකේ අගය දෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් ටේබල් බෝඩ් 1 කියලා මම දාන්නම්. එතකොට මේකේ වෙනසක් තියෙනවා. මේ TH සහ උඩම් පේලිය අපි දැම්මේ TH. යට පේලිය වල දාලා තියෙන්නේ TD. එතකොට මොකද වෙන්නේ? මොකද වෙනස?
අපිට මේක ගිහින් බලන්න පුළුවන්. උඩ පේලිය තියෙනවා තද පාට අකුරෙන් තියෙන්නේ. තද පාට අකුරින් ඒ වගේ මේක මැදට ඇවිල්ලා තියෙන්නේ. නමුත් යට පේලි වල ඒවා නෝමල් අකුරෙන් තියෙන්නේ. ඒ කියන්නේ TH දැම්මොත් ටේබල් හෙඩින් කියන්නේ අර උඩින් අපි දානෝනේ මාතෘකා ටික කොලම් වල. අන්න ඒව දාන්න ගන්න එක තමයි TH කියන්නේ. ඒක තද පාටින් මේ මැදට වෙලා තමයි පෙන්වන්නේ. නමුත් TD දාන ඒවා බලන්න හැමතිස්සෙම තියෙන වම් පැත්තේ අයිනට වෙලා මේ වම් පැත්තේ අයිනට වෙලා ඒක නෝමල් අකුරින් බෝල්ඩ් වෙලා නැහැ. ඉතින් අපිට මෙහෙමයි හැමතිස්සෙම උඩම් පේලියට THම දාන්න ඕන කියලා එකක් නැහැ. දැන් මම උඩම් පේලියේ මෙන්න මේක TD කරනවා. name කියන එක TD එකක් කරනවා දෙපැත්ත දෙක TH. බලමු මොකද වෙන්නේ කියලා. අන්න දැකනේ name කියන එක මැද තිවිච එක මෙහෙට ගියා. ඒ වගේම ඒක normal අකුරෙන් දැන් තියෙන්නේ. එතකොට ඒක අර උඩට ගැලපෙන්නේ TH එක. ඉතින් ඒක හින්දා අපි ආපහු තිබ්බ වගේම TH එකක් දාමු එතෙන්ට. එතකොට ඒක හරි. එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඒ වගේම තමයි යට එකකට TH දාන්න පුළුවන්. TD තියෙනට මම මෙතන 37 TH එකක් දානවා. TH එකක් දැම්මා. දැන් බලන්න. දැනට තියෙන TD එක නිසා මෙහෙට ගිහිල්ලා normal එකෙන් අන්න TH එකක් කරගමන් තද පාට වුණා මැදට ආවා. ඉතින් අන්න ඒක තමයි උතන වෙනස. TH කරොත් ඒක කොලම් එකේ සෙන්ටර් එකට එනවා තද පාටින් පෙන්නන්නේ. TD තියුණොත් left එකට වෙන්න ඒක normal අකුරින් තමයි පෙන්නන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි අපි සාමාන්‍යයෙන් ටේබල් එකක් හදන්නේ. ඒ කියන්නේ වෙන වෙනම කොලම් ටික හදන්න තියෙන්නේ. හරි. එතකොට ඔය විදිහට අපිට එනවන ටේබල් එක හදාගන්න පුළුවන්. ඔන්න තිබ්බ වගේම හැදුවා. හරි. දැන් මෙන්න මේ ටේබල් එකට අපි මෙහෙම එකක් කරමු. ටේබල් එකට මෙතන ඉඳන් මේ border 1 කියලා දැම්මා. මම දානවා BG color සමානයි අපි දාමු මේක pink කියලා. ටේබල් එකට ඔන්න background color එකක් දැම්මා. එතකොට මෙන්න ඒක pink color එකෙන් පෙන්නනවා. ඉතින් එහෙම තියෙද්දි මම මෙහෙම තව එකක් දානවා. TR එකට උඩම නෑ අපි මෙහෙම කරමු. මෙන් TH එකට දාන්න. BG color සමානයි yellow. පළවෙනි number කියන TH එකට දැම්මේ. එතකොට හරි ඒක yellow වෙනවා. අනිත් ටික ප්‍රශ්නයක් නෑ. ඒක සාමාන්‍ය විදියට pink එකෙන් තියෙනවා දාපු හින්දා. එතකොට අපි මෙහෙම කරන්න පුළුවන්. දෙවනි එකේ මම මේ marks TD එකට දානවා. BG color grey කියලා දානවා එතෙන්ට. එතකොට මෙන්න ඒක grey color එකෙන් පෙන්නනවා. ඉතින් එතකොට බලන්න මුළු ටේබල් එකටම දැම්ම TH එකකට හරි TD එකකට හරි වෙන වෙනම දාන්න පුළුවන් background color. ඒ වගේම අපි මේ තුන්වෙනි එකේ සම්පූර්ණ row එකට දාලා බලමු. TR මොකද්ද BG color සමානයි aqua. ඒක දාලා බලමු. අනේ එතකොට සම්පූර්ණ row එකම ඒ color එකෙන් එනවා. ඉතින් අපිට එහෙමනම් දාන්න පුළුවන් BG color එකක් මොකද්ද? සම්පූර්ණ ටේබල් එකටම දාන්න පුළුවන්. වෙන වෙනම TH වලට හෝ TD වලට දාන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණ row එකකටම දාන්න පුළුවන්. ඉතින් දැන් මම ඔහොම තියෙද්දි මෙතන
බීජී කල එක අයින් කරොත්, ඒ කියන්නේ සම්පූර්ණ ටේබල් එකේ අයින් කරොත් මොකද වෙන්නේ? ඒක අයින් කරා. එතකොට මොකද වෙන්නේ? මේ රෝස පාට අයින් වෙනවා. අන්න අනිත් ටික ඉතින් අයින් වෙන්නේ නැහනේ. ඒ ටික ඉතුරු වෙනවා. ඒවත් අපිට අයින් කරන්න පුළුවන්. දැන් මෙතන මම දානවා මෙහෙම එකක්. ටේබල් බෝඩර් ඊට අමතරව background සමානයි මොකද්ද? මම දානවා da.jpg අපේ පිච් එකක් තියෙනවනේ උතන. ඒ කියන්නේ අර පාත් එකත් එක්ක පාත් එක මෙතන ප්‍රශ්නයක් නැහැ. එකම ෆෝල්ඩර් එකේ තියෙන හින්දා ඕක දානවා. අන්න ඉමේජ් එකක් එනවා. හැබැයි ඉමේජ් එක ටේබල් එකේ ප්‍රමාණය ගත්තොත් අර වගේ තමයි පෙන්නන්නේ. ඉතින් අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. අර පොඩි ඉමේජ් එක දාලා td pic කියන එකේ තියෙනවා td.jpg. ඒක දැම්මොත් මොකක් වෙයිද? අන්න මේක එනවා. මම අර බෑග්ග්‍රවුන්ඩ් කලර් ටිකක් දාපු නිසා ඒකේ සමහර ඒවා පේන්නේ නැහැ. එතකොට මම මේ කලර්ස් ටික අයින් කරලා දාන්නම්. මෙතන පළවෙනි TH එකේ කලර් එකයි මේ TD එකේ කලර් එකයි මෙතන රෝ එකටම දාපු කලර් එකයි අයින් කරා. අන්න දැන් ඒ කියන්නේ මේ ඉමේජ් එකේ සයිස් එකේ හැටියට ඉතින් ටේබල් එක මෙන්න මෙහෙමවත් තියෙන්න ඕන. මෙන්න මේක පෙන්වන්න. දැන් මේ කන හරිය තමයි ටේබල් එකේ සයිස් එකට ඉමේජ් එකේ සයිස් එකේ හැටියට අහුවෙලා තියෙනන්නේ ටික. ඉතින් ඉමේජ් එක තියෙනවා. ෆුල් ඉමේජ් එකම එන්නේ නැහැ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක විදියට දැම්මහම. ඉතින් ඒ වගේම අපි බලමු ඔය ඉමේජ් එක අපිට දාන්න පුළුවන්ද කියලා වෙන විදියකට. වෙන විදියකට කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කියන එක අරන් අපි th එකකට දාමු. th background එක මම මෙතෙන්ට da ෆොටෝ එක මාරු කරනවා. මේකේ චුට්ටක් එන්න ඕනේ. අන්න ඒක එනවා. ඉතින් කලර් එක වගේම තමයි බෑග්ග්‍රවුන්ඩ් එකත් වෙනම ඒවට. ඊළඟට අපි මේකම දාලා බලමු කනිත් තැන් වලට. මේ රෝ එකටම දාලා අන්න ඒ රෝ එකටම එනවා. ඒ ඉමේජ් එක එනවා. දැන් මෙතන ඉමේජ් එකේ අපිට අහුවෙන්නේ තනි පාටක කැලලක් විතරයි. ඉතින් ඒකට කරන් දෙයක් නැහැ. ඉතින් කොහොම හරි අපිට ඉමේජ් එකකුත් මේ ටේබල් එකකට දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම මේ ඉමේජ් දෙක අයින් කරන්නම්. හරි. ඊට පස්සේ අපිට ඒ වගේම මේවායේ data විදියට මොනවද තියෙන්නේ? මම මෙහෙම එකක් කරන්නම්කෝ. මේ පළවෙනි tr එක මෙන්න දෙවෙනි tr එක on tr එක මෙහෙම td 3ක් තියෙනවා. මේ තුන්වෙනි පළවෙනි td දෙක තීච්චාවේ තුන්වෙනි td එකේ 37 තියෙන්නේ. මං අන්න එතන දැන් ඔහොම හැදුවත් මේක කෝඩ් එක පෙන්නනවා එකම විදියනේ. මොකද tr එක මෙතනින් ඇරිලා වැහෙන්නේ මෙතනින්. පළවෙනි td එක, දෙවෙනි td එක, තුන්වෙනි td එක එක අතර තියෙනවා. මෙන්න මේ 37 කියන තැනට මම දානවා මොකද්ද? මෙන්න මේකෙන් තියෙන මෙන්න මේ ඉමේජ් එක. 37 කියන ඩේට් එක වෙනුවට දැන් මෙතෙන් දාන්නේ ඉමේජ් එක. ඉතින් ඒක දාලා අන්න දැක්කනේ දැන් ඉමේජ් එක තියෙන්නේ ඩේට් එක වෙනුවට. එතකොට ඒකේ මෙහෙම එකක් තියෙනවා. දැන් අර බලන්න ටේබල් එක ලොකු වෙද්දී අර බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකත් අහු වුණා මේකට ටිකක්. ඉතින් මේ ඉමේජ් එක දැම්මහම
අපිට ඔය ගානට ඒක ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට ඕන නම් එතන ඉමේජ් එක වෙනස් කරලා බලන්න පුළුවන්. එතකොට පැහැදිලිනේ තව ටිකක්. අපි දාමු මේ විදියට da.jpg එක. ඒක දාලා අර තියෙන්නේ ඒ ඉමේජ් එක මෙතෙන්ට එනවා. ඒ ගානට ටේබල් එක හැදුනහම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකත් අර ඉස්සෙල්ලා මේ කන හරිය විතරනේ අහුවෙලා තියෙන්නේ. දැන් මේ ඔක්කොම පෙන්නනවා මේ ටේබල් එකේ සයිස් එකට හරියන්න. ඉතින් මේකේ මෙහෙමයි. ටේබල් එකකට මේව දාන්න පුළුවන්. ඉමේජ් එකක් ඕනනම් එහෙම දාන්න පුළුවන්. ඒ දාන එක අපිට දැන් තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක නෙමෙයි. මේක ඇතුලේ data එක තමයි මේ පෙන්නන්නේ ඉමේජ් එක. හරි. එතන data එක නේ තිබ්බේ. දැන් ඉමේජ් එක මේ td එක අතරේ තියෙන්නේ. මං අයින් කරා. දැන් එතන හිස් එකක් දැම්මම මොකද වෙන්නේ? අන්න එතන හිස් කොටුවක් එනවා. එතකොට අන්න එහෙම තියන්න පුළුවන්. අපිට හිස් data එකක් ඕන නම් ඒ වගේ හිස් තියන්න පුළුවන්. එතකොට ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මේකටනේ හැදිලා තියෙන්නේ. එතකොට අපි හිතමු මෙහෙම වුණා කියලා. ඔය උඩ තියෙන සම්පූර්ණ ටිකම හිස් කරනවා මම. ඒකේ තියෙන්නේ මාක්ස් තීරුවනේ 76 තියෙනවා. ආපහු මෙතන මාක්ස් කියලා තියෙනවා. එතකොට ඒ කොලම් එකම හිස් වෙන්න ඕන. අන්න කොලම් එකම හිස් වුණාම ගොඩක් පොඩියට තමයි ඒ තීරුව තියෙන්නේ. මොකද එකක්වත් නැහැනේ. එතකොට අපිට ඒ තැනට දාන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද? අපි මෙහෙම එකක් දාමු. nb sp කියන්නේ ස්පේස් එකක්. ස්පේස් එකක් දැම්මහම බලමු චුට්ටක් එනවා ඒක. ඉතින් ඒ වගේ ස්පේස් ගොඩක් දාලා ඕකේ සයිස් එක හදලා තියන්න පුළුවන්. එහෙම නැත්තම් අපි ඉතින් මෙතන දාන data එකකට හරියන්න තමයි හැදෙන්නේ. හරි. ඕක වැඩන්නේ අපි මෙතන අර 76 දාමුකෝ. 76 දැම්මහම බලා ගන්න පුළුවන්. අන්න 76 පළලට තමයි ඒක හැදෙන්නේ. ඉතින් අපි ආපහු මාක්ස් කියන එක උඩින් දාගමු. හරි. කැපිටල් M කමන්න එක සිම්පල් දියුන්ට කමන්න. මෙතන හිස් එතන හිස් එක අපි මේ වගේ මාක්ස් කියන එක එළියට ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන දාලා තියෙන්නේ TH එක ඇතුලේ ඉන්න ඕනි. මෙතන. එතකොට හරි. අන්න ඒක හරි. දැන් ඊළඟට මම මෙන්න මේකේ තියෙන අපි හදාගත්තු මෙන්න මේ OL එක. OL list එකක් තියෙනවනේ. ඒ list එක කොපියක් ගන්නවා. කොපිය අරන් මෙන්න මේ his td දෙක මැද්දේ. ඒ කියන්නේ අර තුන්වෙනි පේලියේ අන්තිම td එක මැද්දේ ඒක paste කරනවා. අන්න රිෆ්‍රෙෂ් කරාම අපිට බලා ගන්න පුළුවන්. මෙතන අර ලිස්ට් එක තියෙනවා. අර මේ ලින්ක් ටික තියෙන හින්දේ පාට හින්දේ ඒව සමහර ඒවා බලා ගන්න අමාරුයි. එච්චරයි වෙනස. ඒ කියන්නේ මේකේ මේ ලින්ක් එහෙම අයින් කරොත් මොකද වෙන්නේ? අපිට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදියට ලින්ක් අයින් කරා කියමු. ඒ ටික අයින් කරන්න. එතකොට අර තියෙන්නේ ඒ දෙකත් පේනවා. මේ ටික ලින්ක් අයින් කරේ නැති හින්දා ඒකේ පාට හින්දා පේන්නේ නැහැ හරියට. ඉතින් ඔන්න ඒ වගේ. ඒ කියන්නේ ටේබල් එක ඇතුළට නිකන් ටෙක්ස්ට් ටිකක් විතර නෙමෙයි අපි HTML වලින් අපි හදාගත්තේ ඒවා තියෙනෝනේ කලින්. ඒ ඕනේ දෙයක් ඒ TD දෙක අතරේ හැදුවොත් අපිට ඒක බලා ගන්න පුළුවන්. දැන් මේ OL එක තමයි TD දෙක මැද තියෙන්නේ. හරි. මම ඒක ආපහු අයින් කරලා දාන්නම්. එතකොට අපිට අන්න එහෙම හදන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මෙතෙන්ට ආපහු අර තිබ්බ ලකුණු ගානම දාලා ටේබල් එක හදා ගන්නම්.
මෙන්න ඒ ටික හැදෙනවා. ඉතින් දැන් මේකේ අපිට තව ගන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ මම මේකේ මෙන්න මේ ටේබල් එකේ තව එකක් දානවා line එක මෙහෙම දාන්නම් left align left කියලා දානවා. ඉතින් left align දැම්මොත් ටේබල් එකට දැම්මේ සම්පූර්ණ. අන්න මෙන්න මේ ටික උඩට පනිනවා මෙතෙන්ට. ඒ වෙන්නේ ටේබල් එක වමට අරන් මේ ටික ඊට යටින් මේ ඊළඟ පේලිය විදියට ගන්න. මොකද ටේබල් එක වෙනුවෙන් එක පේලියක් වෙන් කළා. එතකොට වම් පැත්තට ගත්තාම මෙහෙම ඒ ටික වැටෙන. ඉතින් ඒක අපි normal align left කියන එක අයින් කරාම සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. අර කලින් තිබ්බා වගේ. එහෙනම් align left කියන එක දැම්මහම මේ ටික මෙහෙ පනිනවා. මේක වමට ගිහිල්ලා ඒකෙම ඒ පේලියම කැලක් විදිහට තමයි මේක පටන් ගන්නෙ. ඉතින් හැබැයි left එක table එකට ඒක හින්දා හරියන්නේ නැහැ. හැබැයි අපිට මෙහෙම පුළුවන්. right align right දැම්මහම මොකද වෙන්නේ? අපි බලමු align right දැම්මට පස්සේ අන්න ටේබල් එක යනවා දකුණට. මෙන්න මේ ටික අර වගේ මුඩට එනවා. දැන් අර වමට වගේ නෙමෙයි දකුණට ගියාට පස්සේ මේක උඩට ආවට ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම. ඒක දකුණේ තියෙන්නේ right. ඊට පස්සේ ඕනනම් අපිට align එක මෙතන center දෙන්නත් පුළුවන්. center එක දුන්නාම මැදට එන්න ඕන. ඉතින් ඔන්න ඔය විදියට ගන්න පුළුවන්. දැන් මෙන්න මේක මම එතනින් අයින් කරනවා. එතකොට දැන් සාමාන්‍ය විදියට ආපහු ඔය වගේ තියෙනවා. හරි. දැන් මේකට දානවා මෙන්න මේ තුන්වෙනි එක TR එක දෙක මදුරංග 37 කියලා තියෙන ටිකේ අන්නේ TR එකට row එකට දානවා මේක align center. මොකද වෙන්නේ? දැන් row එක විතර මෙහෙ පනින්න බෑනේ මැදට. ටේබල් එකට නෙමෙයි දැන් දාන්නේ row එකට. අන්න row එකට දැම්මහම ඒකේ තියෙනේව මැදට එනවා මේ. කලින් 37 එහෙම මේ අයිනේ තිබ්බේ. දැන් මේ උඩ එකේ වගේ වමට තියුනේ. දැන් ඒක මැදට ආවා. row එකට දැම්මම ඒ row එකේම තියෙන ඒවා මැදට ගන්න පුළුවන්. center වෙනුවට කොහොමත් left තිබ්බේ. left ලිව්වා කියලා වෙනසක් වෙන්නේ නැහැ. right දැම්මහම මොකද වෙන්නේ එහෙනම්? right දැම්මහම මේ ඒ ඔක්කොම දකුණට ආවා. දකුණු පැත්තට ආවා. ඔක්කොම data ටික. ඉතින් ඒ විදියට මම මේක කොපියක් අරන් මෙන්න මේ තනි data එකකට විතරක් දානවා. ඒකට විතරක් දැම්මොත් අන්න ඒ data එක විතරක් එනවා. මේ පෙළි අනිත් ඒවා තියෙනවා මේ. මේක එනවා දකුණට. ඉතින් අන්න ඒ වගේ ඒ align කියන එක table එකටම දැම්මොත් මුළු table එකම page එකේ කොහාට හරි යන්නේ. හැබැයි row එකකට දැම්මොත් ඒ row එකේ data ටික left ද right ද center ද කරන්න පුළුවන්. නැත්තම් තනි TD හරි TH වලින් හරි ඒක හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඒ ටික right ප්‍රශ්නයක් නැහැ. ඒක මම අයින් කරන්න. මේකෙත් අයින් කළා දානවා. එතකොට සාමාන්‍ය ටේබල් එක ආපහු එනවා. ඉතින් අන්න ඒ වගේ අපිට ඒකේ 76 කැලකුත් අහු වුණානේ. තන ඒක ටේබල් එකෙන් එළියට පැන්න. හරි දැන් හරි ඔන්න. එතකොට ඊළඟට මෙන්න මේකේ මුළු ටේබල් එකටම තව දාන්න එකක් තියෙනවා. මොකද්ද? අපිට දාන්න පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම දානවා cell spacing කියන එක. cell spacing එකයි. cell spacing එකයි කියලා දෙනවා. එතෙන්ට අගයක් දෙන්නේ
දැන් මේකේ බලන්න පුළුවන් තව පුංචි වුණා මේ බෝඩ් එක. ඊට පස්සේ ඊට පස්සේ මම ඒක බිඳුව ගන්නවා. එතකොට හරි බිඳුව කරොත් අන්න මේ අර ඉරවල පළල අයින් වෙලා එක ළඟට එනවා හැම කොටුවක්ම බිඳුව. සෙල් ස්පේසින් කියන්නේ ওই කොටු අතරේ දුර. අපිට වෙනස් වෙන දේ බලා ගන්න පුළුවන්. එක බිඳුව දැන් මම ආපහු 2 කියන එක දුන්නොත් ඔන්න ඔය ගානට වගේනේ තිබුණේ සාමාන්‍යයෙන්. මම මෙතන සෙල් ස්පේසින් 5 වගේ දුන්නොත් අන්න ඒ කියන්නේ මේ data තියෙන කොටු අතරේ දුර තමයි සෙල් ස්පේසින් වලින් කියන්නේ. මෙන්න මේකේ මහත වගේ එක හැදෙන්නේ එකෙන්. හරි. එතකොට මම ඒක ආපහු 2 වගේ අගයකට දාගන්නම් සෙල් ස්පේසින්. ඊට පස්සේ තව එකක් තියෙනවා. හරි. මම මේක රිෆ්‍රෙෂ් කරලින්න. ඊළඟ එක තමයි මේකේ දාන්න පුළුවන් සෙල් පැඩින් කියන එක. මම සෙල් පැඩින් එකක් ගන්නවා. එතකොට සෙල් පැඩින් එකක් කරාම මෙන්න මේ විදිහට ඒකේ වෙනසක් පේන්නේ නැහැ. ඔය තියෙන්නේ. ඒක අපි දාමු මෙහෙම. සෙල් පැඩින් 5ක්. අන්න එතකොට වෙනසක් එනවා. සෙල් එක ලොකු වෙනවා. දැන් සෙල් ස්පේසින් දැම්මොත් මේ කොටු අතරේ දුර වෙනස් වෙන්නේ. සෙල් පැඩින් වෙනස් කරද්දි මේ කොටු වල විශාලත්වය. ඒ ඇත්තටම සෙල් පැඩින් කියන අගෙන් වෙන්නේ මෙන්න මේ data එකේ ඉඳලා මේ රේඛාවකට තියෙන අවම දුර සීමාවට තියෙන අවම දුර තමයි අපි ඔය අඩු වැඩි කරන්නේ. එතකොට සෙල් පැඩින් එක අපි 10ක් දැම්මොත් මොකද වෙන්නේ? අන්න ඒ කියන්නේ මේ හතර පැත්තෙන්ම 10 හැදෙන විදිහට ඕක යන්න ඕනේ. ඒ කියන්නේ ළඟම පැත්තෙන් 10ක් වෙනකන් ඒක ලොකු වෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් සෙල් පැඩින් එකෙන් එහෙමනම් අපි කරේ මොකද්ද? මේ මැද data එක වටේට ඉඩක් එකතු කරන එක. ඉඩක් එකතු කරනවා කියන්නේ මේ කොටුව ලොකු වෙනවා. ඒ ඉඩ ප්‍රමාණය තමයි අපි තීරණය කරන්නේ. එතකොට දැන් name කියන එක වටේට කොච්චර ඉඩක් එන්න ඕනද? එතකොට ඒ විදිහට ඒක හැදෙන්නේ. එතකොට ඊළඟට සෙල් ස්පේසින් වලින් කරේ මොකද්ද? දැන් ඔහොම තියදී මම ස්පේසින් 5ක් කරොත් ස්පේසින් කියන්නේ මේ කොටු අතරේ දුර. අර තියෙන්නේ බෝඩ් එක ලොකු වෙනවා කියන්නේ කොටු අතරේ දුර වැඩි වෙනවා. ඉතින් ඔන්නෝවා අපිට හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ දෙකත් මේවට අදාළයි. ඔන්නෝම ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට දැන් ඔන්න අපි ටේබල් එකක ගොඩක් දේවල් කතා කරා. එතකොට ওই විදිහට තමයි අපි HTML ටේබල් හදන්නේ. ඊළඟට අපි තව එකක් බලමු. මෙන්න මෙතන මේ ටේබල් එකේ tr 3ක් තියෙනවනේ. දැන් පළවෙනි tr එක මෙන්න. ඒකේ th 3ක් තියෙනවා. දෙවෙනි tr එකේ td 3ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න තුන්වෙනි tr එකේ td 3ක් තියෙනවා. මෙන්න මේ tr එක ඔක්කොම පටන් ගන්න කලින් ටේබල් එක ඇතුලේ මම දානවා මෙහෙම එකක්. caption. ඉතින් caption කියලා එකක් දාලා caption එක close කරනවා. මේ caption එකේ මෙතන මොන හරි මම ලියනවා. student marks. අන්න ඒක ලිව්වා. ලියලා අපි බලමු. මෙන්න ටේබල් එකට මේ විදිහට නමක් දාගන්න පුළුවන්. එතකොට ඔන්නෝක තමයි caption එකෙන් වෙන්නේ. student marks නමක් දැම්මා. ඉතින් ඔන්න ටේබල් එකේ ගොඩක් ඒවා හරි. එතකොට
දැන් ඊළඟට අපි බලමු මෙන්න මේ වගේ ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා මෙහෙම රෝ 1 2 3 4යි ඇත්තටම 5ක් තියෙනවා. එතකොට data මෙහෙටත් 1 2 3 4 5ක් තියෙනවා. හරි. එතකොට මම මේක හදන්න ඉස්සෙල්ලා මෙහෙම කරන්නම්. හරි. මම මේකෙම මේ ටික වෙනස් කරලා ගන්නම්. මට බෑග්ග්‍රවුන්ඩ් එක ඕනේ නැහැ. ඔය ටික තියුණාන් ඇති කැප්ෂන් එක අයින් කරලා දාන්නම්. හරි. මේක වනිත් නෑ. TH වලින් ඕනේ මං ඔක්කොම TD වලින් දා ගන්නම් ඒකේ. ඒ කියන්නේ සාමාන්‍ය data වලින්. එතකොට data ටික මැදට ගන්න ඕන හින්දා align සමානයි center කියලා දානවා. center align center. දැන් ඉතුරු වෙලා තියෙන ටික දැන්ට බලමුකෝ කොහොමද කියලා. ඔන්න පික්චර් එක අයින් කරා, කැප්ෂන් එක අයින් කරා, අර උඩින් තියච්ච TH ටික අයින් කරා, TD පේලි දෙක තියෙනවා. align center කරලා තියෙන පළවෙනි පේලිය. ඉතින් මං ඒක දෙවනි TR එක ඔක්කොම මකලා දාන්නම්. sorry table එක ඉතුරු වෙන්න ඕන දෙවනි TR එකට අදාළ ටික. එතකොට මෙන්න පළවෙනි එක ඒකෙත් දිල්ෂාන් 76 TD 5ක් එන්න ඕනනේ. මං තව TD දෙකක් මේකටම දාගන්න ඔහොම. ඔන්න ඕක තමයි එන්නේ. එතකොට දැන් මම මේකෙන් ওই වගේ රෝ පහකුත් එන්න ඕන. මෙතන මේ ටික කොපි කරලා 2යි 3යි 4යි 5යි මෙන්න හදාගත්තා. එතකොට දැන් මම මේකේ TRTD දාලා තියෙනවා. හැබැයි වයි මොකුත් නැහැ. මෙන්න 5/5 එකක් එනවා. හැබැයි මෙහෙම data මොකුත් නැහනේ. ඔන්න ඔය වගේ පෙන්නන්නේ. දැන් මම ඕකේ දෙවනි එකේ 5 6 7 8 9 දාගන්නම්. දෙවනි එකේ 5 6 7 8 9. ඒ කියන්නේ දෙවනි එක කියන්නේ මේකනේ. TD ටික දානවා 5 6 7 මෙතන තියෙන 8 ඊළඟට මෙතන 9. මෙන්න දෙවනි රෝ එක හරි. අපි හදාගමු. ඒ කියන්නේ මට පළවෙනි එකේ ඉඳන්ම හදන් යන්න තියුණා. මම මේක පැහැදිලි වෙන්න දෙවනි එක ඉස්සෙල්ලා කරනවා. මෙන්න 5 6 7 8 9 එනවා. ඉතින් අපිට මේක පොඩ්ඩක් ලොකු කරගන්න පුළුවන්. අපි මෙහෙම කරමුකෝ. ටේබල් එකේ සෙල් පැඩින් එකක් දාගමු. සෙල් පැඩින් සමානයි 4ක් වගේ. ඉතින් ඕක දාලා එතකොට ඉඩ එනෝනේ හැම එකෙම. ඉතින් ඔන්න ඔය විදියට ගන්නවා. හරි. දැන් අපිට ඕක බලා ගන්න පුළුවන්. දැන් උඩ මේකේ එන්නේ කොහොමද? උඩ මේකේ 1 2 3 4. හරි. මේ 4 අපි දැම්මොත් මොකද වෙන්නේ? හරි. 4. එතකොට අපි දාමු. එතකොට 1 2 3 4 1 2 මෙතන 3 මෙතන 4 ඒක දානවා. ඒ ටික දැම්මා. හැබැයි පස්වෙනි එක හිස්. මොකද ඒකේ data තියෙන්නේ කොහොමද? හැබැයි 4යි 5යි වෙනුවට දෙකම තියෙන එකක්. දෙවෙනි පෙළේන අපි හදාගත්තනේ. 1 2 3 4 පස්වෙනි එක හිස් තියෙන්නේ. දැන් ඒක අපි මේකේ
දැම්මොත් මොකද වෙන්නේ? අන්න 1 2 3 4 එනවා. හැබැයි පස්වෙනි එක වෙනම ඇවිත් තියෙන වෙනම කොටුවක් විදියට. ඉතින් ඔන්න ඔක හදාගන්න එක තමයි අපි දැන් කතා කරන්නේ. මම මේක තා චුට්ටක් ලොකු කරගන්නන්නේ. සෙල් පැඩින් එක අපි 8ක් විතර දෙමු බලන්න. 8ක් විතර දුන්නාම හරි ඔය විදිහට පේන් තියෙනවනේ. ඉතින් මේකේ ඔන්න පස්වෙනි එක. දැන් 4 data තියෙන්නේ 4යිනේ. එතකොට අපි පස්වෙනි එක මොකද්ද කරන්නේ? පස්වෙනි එක අයින් කරලා දාමුනේ. එතකොට මේකේ තියෙන්නේ 4යිනේ. එහෙනම් මෙතන මෙන්න මේ පස්වෙනි එක මම අයින් කරනවා. අයින් කළා මේක දිහින් බලන්න. ඉතින් ඒක අයින් කරාට අර වැඩේ වෙන්නේ නැහැ. මොකද 1 2 3 4 මෙන්න මෙතන හිස් තියෙනවා. දැන් කොටුවකුත් නැහැ. මෙහෙම. එතකොට මම ආපහු එක දානවා මෙතෙන්ට. කොටුව දැම්මොත් මොකද වෙන්නේ? අර හිස් කොටුව එනවා. දැන් ඔය දෙකමනේ අපිට වෙන්න ඕනේ. TD එකක් තියුණොත් හිස් කොටුව එනවා. TD එක අයින් කරොත් එතනින් කොටුවක් අයින් වෙනවා. අපිට වෙන්න ඕනේ එක කොටුවයි හැබැයි ඒක මේ දෙකේම සයිස් එකට හැදෙන්න ඕන. ඉතින් ඒක කරන්න නම් මෙහෙට තියෙන කොලම්නේ. අන්න ඒ කොලම් දෙකක් එකට සෙට් කරගන්න ඕන. ඉතින් අන්න ඒක ඒ කියන්නේ 4 කියන ඩේට් එක ගන්න ඕනේ අපි කොලම් දෙකක් එකට සෙට් කරලා. TD call span දෙකයි. දෙකක් නේ එකට සෙට් වෙන්න ඕනේ. කොලම් දෙකක් සෙට් වෙන්න ඒ සෙට් වෙනකොට කොලම් ගාන තමයි දෙන්නේ. call span දෙකයි. එතකොට මෙන්න ඒ දෙකට හැදෙනවා. හැබැයි අර එකක් මෙහෙට යනවා. ඇයි? 5ක් තියෙනවනේ උඩ එකේ. දැන් මේකේ තියෙන්නේ 4යි. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක කොලම් දෙකකට සෙට් වෙන call span දෙකයි කියලා දැම්මා. පස්වෙනි එක තියෙන හින්දා ඒක එළියට ගියා. එතකොට මේ පෙළිය වල නෑනේ ඊට එච්චර එකක්. ඉතින් එහෙනම් අපිට ඒක ඕනේ නැහැ. පස්වෙනි එකක් ඕනේ නැහැ. මොකද data තියෙන්නේ 4යි. එහෙනම් මේක අයින් කරනවා. එතකොට අපිට පුළුවන් හදාගන්න ඔන්න ඒක හරි. data 4යි. මොකද්ද කරේ? call span. data මේ පළවෙනි row එකේ තියෙන මොනවාද? 1යි 2යි 3යි 4වෙනි එක call span මෙහෙම දැම්මා. හරි. ඊට පස්සේ දෙවෙනි පෙළිය ප්‍රශ්නය නැහැ. data පහම තියෙනවා. ඊළඟ තුන්වෙනි එකේ තියෙනවා 10 11 12 13 මම ඒ ටික දාන්න. 10 11 12 13 ඊළඟට 15 16 17 18 10 11 මම ඒ ටික දාගෙන ඉන්නම්කෝ. ඔන්න මම ඒ ටික දැම්මා. මේක රිෆ්‍රෙෂ් කරොත් මෙහෙම එන්නේ. එතකොට දැන් මේකේ මොකද වෙන්නේ? ඉතින් මේකේ තියෙනවා ඔය විදියට ආවොන්න. හැබැයි මෙතන ඇත්තටම එන්න ඕනේ මොකද්ද? මේකේ මම රෝ එකක් අඩුවෙන් හදාගෙන තියෙන්නේ. එතකොට මම මේ රෝ එකක් දාගෙන ඉන්නම්කෝ. එතකොට එහෙනම් තව එක රෝ එකක් එන්න ඕන. හරි. දැන් 10 11 12 13 15 16 17 18 ටික හරි. එතකොට මේකේ තියෙනවා 10 11 12 13 15 16 17 18 මෙන්න මේ 14 මෙහෙම දෙකක් අහු වෙන්න ඕන. ඉතින් මම දානවා 13න් පස්සේ 14 නේ එන්න ඕනේ. දැන් එකතු වෙන්නේ රෝ දෙකක්. එහෙනම් මේකේ පස්වෙනි ඩේට් එක තියෙන්නේ මෙතනනේ. මම 14 දානවා. දැන් 14 දැම්මහම මොකද වෙන්නේ? 14 මෙතෙන්ට එනවා. ඉතින් එතෙන්ට 14 ආවා. හැබැයි මේකත් එකතු වෙන්න ඕනේ එකට. එහෙනම් මොකද්ද කරන්නේ? දැන් රෝ දෙකක් එකතු වෙනවා. call span දැන් මේ කොලම් දෙකකටනේ.
14 හැදෙන TD එක දානවා මොකද්ද? row span. row දෙකක්. එතකොට ඔන්න ඒක හරි. row දෙකක් එකතු කරලා තමයි 14 හැදෙන්නේ. අන්න එහෙම හැදුවහම මේ වැඩිපුර එකක් එනවා මෙතන. ඇයි 15 16 17 18. දැන් 14 මේ දෙකටම ඇවිල්ලානේ. 15 16 17 18. එහෙනම් මෙන්න මේ රෝ එකේ තියෙන ඇත්තටම data 4යි. ඇයි මේකේ මෙන්න මේ එකත් එක්ක මේ පස්වෙනි data එක මේ රෝ දෙකටම ගිහින්නේ. ඒක හින්දා මේ රෝ එකේ තියෙන්න ඕනේ data 4යි. ඒකේ 5ක් තියෙන්න බෑ. ඉතින් ඒක හින්දා තමයි පස්වෙනි එකේ එහාට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ පස්වෙනි data එක මේකෙන් අයින් කරලා දාන්න ඕන අපි. එතකොට ඒ කියන්නේ මෙන්න මෙතන 4යි තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න විදියට එන්නේ. එතකොට අපිට ඒක හදා ගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? ඊළඟ රෝ දෙක හදා ගන්න ඕන. ඒ රෝ දෙක කොහොම තියෙන්නේ? 20 21 22 23 මම දාන්නම්. අන්තිම ඒවයි තියෙනවා 20 21 22 23. එහෙනම් මේ පැත්තේ අන්තිම දෙක 20 21 ඊට පස්සේ 22 23. ඉතින් ඔන්න ඔය ටික දාලා ගන්නවා. හරි. මෙන්න මේ ටිකේ තියෙන්න ඕන මොකද්ද? අපිට තියෙන්න ඕනේ 19 කියන එක. ඒක මේ කොලම් 3කුයි රෝ 2කුයි අහුවෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දානවා මෙන්න මේකනේ තියෙන්නේ 19 පළවෙනිම ඩේට් එක විදියට 19 දැම්මා. එතකොට හරි 19 මෙතන තියෙනවා. හැබැයි මේ සෙට් එකම එකතු කරගන්න ඕන. කොලම් 3ක් එකතු වෙන්න ඕන. ඉතින් මම ඒකට දානවා col span කොලම් 3ක් නේ එකතු වෙන්න ඕනේ. දැන් දාන්නේ 3 කියලා. එතකොට මොකද වෙන්නේ? කොලම් 3ක් නම් හරි. හැබැයි ඒකේ මෙන්න මේ වැඩිපුර දෙකක් තියෙනවා. ඒක අයින් වෙන්න ඕන. එතකොට 19 වෙනි රෝ එකේ මේ නිකන් තියෙන TD දෙකක් 1යි 2යි. මෙන්න මේ ටික අයින් වෙන්න ඕන. හරි. එතකොට ඔන්න ඒක හරි. හැබැයි මේ තුනත් අහු වෙන්න ඕන. ඒ කියන්නේ කොලම් 3 අනිත් පැත්තට රෝ දෙකක් අහු වෙන්න ඕන. මේකෙම දානවා මොකද්ද? රෝ ස්පෑන් රෝ අහු වෙන්න ඕනේ 2යි. එතකොට රෝ ස්පෑන් 2යි. හරි. දැම්ම හැබැයි ඉතින් ඒකෙත් වැඩිපුර එතකොට 3ක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන වගේ දැම්මහම මෙන්න මෙතන අර හිස් තියෙන 3 මොකද ඒ තුනම මේ දෙවනි එකේ නැහැ. මේ රෝ එකේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට කොහොමද හැදෙන්නේ? ඔන්න හැදුනා අපිට ඕන එක. එතකොට දැන් මේකේ කොහොමද උනේ? අපිට හදව එක බලන්න පුළුවන්. මේකනේ කෝඩ් එක. පළවෙනි එක TD 1යි 2යි 3යි 4 වෙනි එක කොල් ස්පෑන් දෙකක් දාලා. ඒ කියන්නේ පස්වෙනි එකක් මේකේ නැහැ. මොකද දැන් ඇත්තටම මේකේ තියෙන්නේ කොහොමද? මෙහෙට තියෙන්න ඕන 1යි 2යි 3යි 4යි 5ක්. හැබැයි උඩ එකේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි. ඉතින් ඒක අපි හදනවා 1යි 2යි 3යි 4 වෙනි එක කොලම් දෙකක් එකතු වෙලා නිසා කොල් ස්පෑන් 4. ඒකේ 5 වෙනි එකක් නැහැ. දෙවෙනි එක 5ක් තියෙනවා. TD 5ක් 2 3 4 5. ඒ රෝ එක ඇතුලේ TD 5ක් තියෙනවා.
ඒක හරි. ඊට පස්සේ තුන්වෙනි එකෙත් 5ක් එන්න ඕන. 3 4 5. එතකොට 5ක් එනවනම් ඒකේ මෙහෙමයි 1යි 2යි 3යි 4යි 5යි පස්වෙනි එක රෝ දෙකක් අහුවෙන්න ගන්න ඕන. රෝ මේ අතට රෝ දෙකක් අහුවෙන ඒකින්ද රෝ ස්පෑන් 2යි. ඊට පස්සේ ඊළඟ එකේ එහෙනම් අපි ඩේටා තියාගන්නේ 4යි. මොකද පස්වෙනි එකක් එන්නේ අර රෝ එක පහළ දාපු නිසා. මෙතන කොල් ස්පෑන් රෝ ස්පෑන් 3 වරක් 2 6 එකක් එනවා මෙතෙන්ට. එහෙනම් මේකේ උඩ පෙළියේ මේකයි මේ දෙකයි ඊළඟ එකේ මේව දෙකක් විතරයි. එහෙනම් අපි මෙන්න මේක හදාගත්ත හරියට. එහෙනම් ටේබල් ගැන ඔය ටික හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී අලුත් දෙයක් කතා කරමු. මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.